මකැනති අද දැසන සිදුවීමේ එක පේත්‍රස් පස්වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ දෙසට අපගේ අවධානය යොමු කරන්න. 351 වෙනි පිටුව අලුත් ගිවිසුම සමහර බයිබල් වල ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල තමන්ගේ සදාකාලික තේජසිත නොබලා කැඳවාගත් සියලු කරුණාවේ දිව්‍යයන් වහන්සේමයි. නොබලා ස්වල්ප කල දුක් විඳ පසු නොබලා සම්පූර්ණ කළ ස්ථීර කර ශක්තිමත් කර පීඩවන්සෙක්. දැන් ලියවිලි සඳහන් කරනවා ක්‍රිස්තුස් වහන්සේ තුල තමන්ගේ සදාකාලික තේජසිත නොබලා කැඳවා ගන්න. ප්‍රියවර සහෝදරයා සහෝදරි මම හැම මොහොතකම කතා කරන දෙයක් තමයි අපේ කැඳවීම. අපේ කැඳවීම ඇවිල්ලා ස්වර්ගෙන්. මේ පොළවෙන් නෙමෙයි අපේ කැඳවීම ඇවිල්ලා ස්වර්ගෙන්. එතකොට මේ ස්වර්ගෙන් ඉතින් ක්‍රිස්තුස් වහන්සේ තුල තමන්ගේ සදාකාලික තේජසද නොබලා කැඳවා ගන්න. එතකොට ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ තේජස තමයි අපිව කැඳවලා තියෙන්නේ. කිතුනුම තුල තිබෙන්නේ දෙවියන් වහන්සේගේ තේජසයි. ඒක සමහරවිට කිතුනුවට තේරෙන්නේ නැහැ. දැන් යෝබ්ගේ ජීවිතය තුළ බැලුවොත් මේ යෝබ් වටා තිබුණා වූ ආරක්ෂිත වලල්ල දැක්කේ කවුද? සතුරා, සාතන්. ඒක තමයි දෙවියන් වහන්සේට කියලා නම් කියනවා. යෝබ් ඔබට කීකරුව ප්‍රේම කරමින් සිටින්නේ. ඔව් වටා ඔව් සියල්ල ඔහුගේ ඇත්තව සියල්ල වටා ඔබ ආරක්ෂිත වැටක් බැඳලා තිබෙනවා. ඒක අයින් කළොත් ඔව් ඔබ ඉදිරිය යනවා. ප්‍රියතර සහෝදරයා යෝබ්ට පමණක් නෙමෙයි දෙවියන් වහන්සේ උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුල කැදෙවුවා අප හැම කෙනෙක් තුල තියෙන දෙවියන් වහන්සේගේ තේජසයි. කරුණාවේ දෙවියන් වහන්සේ නොබලා ස්වල්ප කලක් දුක් විඳ පසු නොබලා සම්පූර්ණ කළ ස්ථීර කර ශක්තිමත් කොට පීඩවනසේක. ඒ ස්වල්ප කාලයක් දුක් විඳ පසු අපිට දුක උරුම නැහැ. ප්‍රියතර සහෝදරයා සහෝදරිය අපිට දීලා තියෙන්නේ මේ ජීවිතේ විතරයි. මේ පොළොවේ මේ ජීවිතේ විතරයි දීලා තියෙන්නේ. මේ ජීවිතය අපි භුක්ති විඳින්න ඕනේ. මේ ජීවිතේ විඳවන්න බෑ. මේ අපිට දීලා තියෙන එක ජීවිතේ මේ ජීවිතේ දෙවියන් වහන්සේ අපිට විඳවන්න දීලා නැහැ. දෙවියන් වහන්සේ දීලා තියෙන්නේ භුක්ති විඳින්න. ඒකයි උන්වහන්සේගේ සදාකාලික තේජසට අපිව කැඳවලා තිබෙන්නේ. අද මනුෂ්‍යයා මේ දේ දන්නේ නැති නිසා තමයි දුක් විඳින්නේ. මනුෂ්‍ය තේරුම් ගන්නේ නැහැ. අනේ අපිට තියෙන්නේ මේ පොළොවේ ජීවිතේ විතරයි නේද? එහෙනම් අපි ජීවිතේ ප්‍රීතිමත් වෙන ආකාරයට අපි ජීවිතේ ගොඩනගා ගන්න ඕනේ කියන එක මනුෂ්‍යයට තේරෙන්නේ නැහැ. මනුෂ්‍ය නිරාපරාධේ ඔවුන් මැසිවිලි දොඩමින් ඔවුන්ගේ ජීවිතේ ඔවුන් කරදර එකතු කරගන්නවා. මේ කරදර පැමිණෙන්නේ නැහැ. මනුෂ්‍යගේ ජීවිතේ කරදර පැමිණෙන්නේ නැහැ. මනුෂ්‍ය කරදර තමාගේ ජීවිතේ එකතු කරගන්නවා. විශේෂයෙන් මුඛයේ වචන තුලින්, තමාගේ ක්‍රියාවල් තුලින්. තමා තුළ ඇතුළාන්තයේ නැති අසමාදාන තමන් තුළ ඇතුළාන්තයේ තිබෙන අසමාදාන තුලින් නමුත් දෙවියන් වහන්සේ සදාකාලික තේජසට කැඳවලා තිබෙනවා. නමුත් දැන් කියනවා ස්වල්ප කලක් දුක් විඳ පසු ස්වල්ප කලක් දුක් විඳිනවා කියලා කියන්නේ ශ්‍රී පාර්තුමා පිලිප්පි පොතේ ලියද්දී පිලිප්පි පළවෙනි පරිච්ඡේදයේ 29 වෙනි පදයේ ලියා තිබෙනවා අපිව උන්වහන්සේ කැඳවලා තියෙන ක්‍රිස්තුස් වහන්සේව අදහන්න පමණක් නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේව දුක් විඳින වර ප්‍රසාදයක් දීලා තියෙනවා. එහෙනම් මේ දුක් විඳිනවා කියලා කියන්නේ මොකක්ද? රෝගෙන් දුක් විඳීමද? ප්‍රශ්නෙන් දුක් විඳීමද? කරදරෙන් දුක් විඳීමද? නොයෙකුත් අසහනකාරී තත්ත්වයන් දුක් විඳින්නේ. ජේසුස් වහන්සේ අපිට කිව්වා යමෙක් උන්වහන්සේව අනුගමනය කරනවා නම් තමාව නසා ගන්න.
අපිට ජීවිතේ නොයෙකුත් බාධක පැමිණෙන්න පුළුවන්. නමුත් ඒවා ඇවිල්ලා తాවකාලික බව ජීවිතේ සඳහන් කරනවා. ස්වල්ප කාලයක් දුක් විඳ පසු උන්වහන්සේ නොබලාව තේජසට ඔසවන බව, ශක්තිවත් කරන බව, ස්ථිර කරන බව දෙවියන් වහන්සේගේ ලියවිල්ලේ පොරොන්දු වෙලා තිබෙනවා. ඉතින් ප්‍රියවන්ත සහෝදරයන් අපි උන්වහන්සේ සමග අපි ගමන් කළ යුතුව තිබෙනවා. උන්වහන්සේව අදහන්න පමණක් නෙමෙයි, උන්වහන්සේ සමග දුක් විඳින්න අපිට වරප්‍රසාදයක් දීලා තියෙනවා. ඒ දුක ඇවිල්ලා తాවකාලිකයි. මොකද මුල් අවදී අපි ක්‍රිස්තියානි කාර්ය වශයෙන් අපි ආව මනුෂ්‍ය අපි යේසුස් වහන්සේ පිළිගැනීම තුළ අපිට අපහාස කරන්න පුළුවන්, නිନ୍ଦා කරන්න පුළුවන්, අපිට පීඩා කරන්න පුළුවන්, අපිට පහර දෙන්න පුළුවන්. නමුත් එහෙම සියල්ලම తాවකාලිකයි. අපේ තේජස්ව ඔසවනු ලබන නමුත් අපිට ලියවිල්ල තුල අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන චරිත, මේ චරිත අපිට දීලා තියෙන ආදර්ශමත් වන්න. අපි පෙරලා ගමු උප්පත්ති පොතට. උප්පත්ති පොතේ 39 වෙනි පරිච්ඡේදයට. මොකද මේ ජෝසප්ගේ චරිතය ඇවිල්ලා ඇත්තටම හරි ප්‍රියමනාප චරිතයක්. ජෝසප්ගේ චරිතය ඇවිල්ලා ඉතාමත් ප්‍රියමනාප චරිතයක්. ජෝසප් කියන්නේ යාකෝබ්ගේ පුතෙක්. මේ ජෝසප් තුල දෙවියන් වහන්සේගේ ආත්මය තිබුණු නිසා ඔහුගේ සහෝදරයෝ පවා ඔහු ඊර්ෂ්‍යා කළා. අපි ඒ කතාව කියවලා බලමු. 39 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට යෝසප් මිස්රයට ගෙනෙන ලද්දේ පාරාවගේ ඇමතියෙක්ද රැකවල්ලන්ගේ නායකයා දූ මිස්රෙක් වන පෝතිය ඔව් ඒ ගෙන ගිය ඉස්මාල් වරුන්ගෙන් ඔව් මිලේට ගත්තේ. දැන් මේ පෝතියර කියනවා මේ මිස්රේ ඇමති මේ යෝසප් මිලේට ගත්තා ඉස්මාල් වරුන්ගෙන්. දැන් ඉස්මාල් වරුන්ට මේ යෝසප් ආවි කොහොමද? යෝසප්ගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යා කරලා ඔහුව මරන්න කුමන්ත්‍රණය කරලා නමුත් ඔහුගේ එක සහෝදරයෙක් බෙන්ජමින් ඔහු කුමක්ද කරන්නේ? තම සහෝදරයට අනුකම්පා කරමින් ඔහුව මරණයෙන් ගලවලා ඒ වෙලාව යන අරාබි වෙළඳු පිරිසක් ඒ වෙළඳුන්ට රිදී කාසි 20කට වික්කා. යේසුස් වහන්සේ රිදී කාසි 30කට යුදහස් නායක පූජකයන්ට වික්කා. මේ යෝසප්ගේ සහෝදරයෝ යෝසප්ව රිදී කාසි 20කට ඒ ඉස්මායිල් වරුන්ට ඒ අරාබි වෙළඳුන්ට වික්කා. ඒ අරාබි වරු ගිහිල්ලා කාටද වික්කේ? මේ පාරාවගේ අධිපතියෙක් වන්නා වූ ඇමතියෙක් වන්නා වූ මේ පෝතියර කියනවා මනුෂ්‍යයට යෝසප් වික්කා. ප්‍රියතම සහෝදරිය දෙවෙනි පදේ ඉඳන් කියනවා ස්වාමීන් වහන්සේ යෝසප් සමග උසේක ඔව් සඵලවත් මිනිසෙක්ව තම ස්වාමියෝ මිස්රයාගේ ගේ සිටියේ. අපිට මිනිස්සු අඩත්තේටම් කරද්දී අපිට මදි පුංචිකම් කරද්දී අපිව පාච්චා කරද්දී අපිව පාගලා දාද්දී අපි අසරණ භාවයට පත් වෙද්දී දෙවියන් වහන්සේ මොනවද කරන්නේ? අපි උසස් කරනවා. හොඳ අප්‍රසන්නාදයක් දෙනවා. මොකද ලියවිල්ලේ විලාප ගී පොතේ මම ගොඩාක් ප්‍රේම කරන මම ගොඩාක් මගේ සිතට කාමදී තිබෙන බයිබල් පදයක් තියෙනවා. උන්වහන්සේ අහක නොදමනසේක. හොඳ අප්‍රසන්නාදයක් දෙනවා. උන්වහන්සේ අහක නොදමනසේක. උන්වහන්සේ අහක දමන්නේ නැහැ. මුළු ලෝකයේ අපිට එරේ වුණත් මුළු ලෝකයේ අපව අතහැරලා ගියන් අපව කොල් කළන් අපව පාගලා දැම්මන් උන්වහන්සේ අපව අතහරින්නේ නැහැ. දැන් යෝසප්ගේ ජීවිතය තුළ මොකක්ද වෙලා තියෙන්නේ? ස්වාමීන් වහන්සේ යෝසප් සමග උසේක ඔව් සඵලවත් මිනිසෙක් තම ස්වාමියා ඔව් මිස්රයාගේ ගේ සිටියේ. සඵලවත් මිනිසෙක්. නමුත් ඉතින් කියනවා ඔහුගේ ස්වාමීන් වහන්සේ ඔව් සමග සිටින බවත් ඔව් කුල සියල්ල ඔහුගේ අතේ දියුණු වෙන්න සලස්වන බවත් දුටුවේය. එයාගේ සහෝදරයා මිනිස්සු දකින්න ඕනේ මේකයි. අපි යන මනුෂ්‍ය ආශිර්වාද ලබන්න ඕනේ. අපි යන්නේ මනුෂ්‍යගේ ජීවිත කඩා දමන්න නෙමෙයි. කිතුනේ යම් කිසි නිවසකට යන්නේ ඒ මනුෂ්‍යයන්ට ආශිර්වාදයක් වන පිණිසයි. ප්‍රියමන සහෝදරිය මේ යෝසප් දෙවියන් වහන්සේ සඵලවත් මනුෂ්‍යෙක් කළා. ඒ ඔහුට ඉන්න
රැකියාව ලැබුණු ස්ථානයේ ඇමතිගේ නිවසේ ඔව් දැක්කා මේ මිනිස්සුන්ව සඵලවත් මිනිස්සු. මිනිස්සු අපිට දකින්න ඕනේ. අපි සඵලවත් මිනිස්සු, අපි ආශිර්වාදවත් මිනිස්සු. අපේ ජීවිතය තුළ ඔවුන්ට ගන්න යමක් තියෙනවා. නැත්නම් කිතුනුවත් ඇවිල්ලා ලෝකේ මිනිස්සුන්ට සමාන නම් අපිව දෙවියන් වහන්සේ තේජසට කැඳවපු අය නෙවෙයි. යාර සහෝදරයා සහෝදරිය අපේ තේජස හැම මොහොතකම මිනිස්සු දකින්න ඕනේ. ඒක යේසුස් වහන්සේ කිව්වේ නුඹලාගේ යහපත් ක්‍රියාවල් දැක මිනිස්සු ස්වර්ගයේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන පිරිස නුඹලාගේ ආලෝකයේ ඕන් විදිහේ බබලවන්න. දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒකයි. යෝසප්ගේ ජීවිතය තුළ මොනවාද උනා කියලා ඔවුන්ගේ ඒ සියල්ල යහපත් ඒ සඵලත්වයේ ක්‍රියාවල් මේ මනුෂ්‍යයා දැක්කා. හතරවෙනි පදයෙන් නම් කියනවා යෝසප් ඔවුන්ගෙන් කරුණාව ලැබ ඔවුන්ට මෙහෙකලේය. ඔව් තමාගේ ගෙට ඔව් ප්‍රධානිය කොට තමා සන්තක සියල්ල ඔව් අතට බාර දුන්සේක. අපිට යම්කිසි මාර්ගයක් තුළ ගමන් කරන්න වෙයි. නමුත් ස්වල්ප කාලයක් දුක් විඳ පසු උන්වහන්සේ තේජස ඔසවනු ලබනවා. යෝසප් දුක් විඳින සිදු වුණා. තම සහෝදරයන්ගේ ඊර්ෂ්‍යාව නිසා ඔවුන්ට අඩත්තේට ලක් වෙන සිදු වුණා. නමුත් ඔවුන් මරණයෙන් ගැලෙව්වා. ඔවුන්ගේ සහෝදරයෝ වික්කා. නමුත් දෙවියන් වහන්සේ ඔවුන් සමග සිටියා. පියාදර සහෝදරයා සහෝදරි මිනිස්සු අපිට මොන මදි පුංචිකම් කරක් කමක් නැහැ. අපි හොඳ නැහැ කියලා අපි කොන් කළත් කමක් නැහැ. දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපි කාටද බය වෙන්නේ? හොඳ අත්වල සන්නාදයක් දෙමු. දෙවියන් වහන්සේ අපේ පක්ෂේ සිටිනසේක් නම් අපි කාටද බය වන්නේ? දෙවියන් වහන්සේ අපේ පක්ෂේ සිටින්න ඕනේ. නංගිනා යෝසප් සියල්ල කෙරේ අධිපතිය කළා, ප්‍රධානිය කළා. පස්වෙනි පදේ නම් කියනවා ඔව් තමාගේ ගෙට සහ තමාගේ සන්තක සියල්ලට ප්‍රධානිය කළ තැන් පටන් ස්වාමින් වහන්සේ යෝසප් නිසා මිස්රයාගේ ගෙට ආශිර්වාද කළසේක. ගෙයිසා කෙතේ ඔවුන්ට තිබුණා සියල්ල කෙරේ ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය වූසේක. ඒකයි යෝසප් පොතේ නම් කියනවා යෝසප් නුඹ පය තබන ස්ථානය නුඹට ආශිර්වාදයක් පූර්ණයක් කොට දෙනවා. මේ සභාව මම පටන් ගත්තේ බයිබල් පදයේ තුලයි. සභාව පට මිට අවුරුදු 30 ගානකට ප්‍රථමයෙන් සභාව පටන් ගන්න මම මගේ පෙන්වීමක් ගන්න ඒ අනාගත වක්තෘවේදී ගාවට ගියාම ඒ කිව්වා මම මෝසස් සමග සිටියා මෙන්න එයාක් ඉන්නවා. යෝෂුවා සමග සිටියා වගේ ඉන්නවා. වාට විරුද්ධව ජීවිතයේ කිසිම කෙනෙක් වාට විරුද්ධව සිටින්න නොහැකි වන පිණිස මම ඔයා සමග සිටිනවා. පය තබන හැම ස්ථානයක් ආශිර්වාදයක් පූර්ණයක් කොට දෙනවා. මේ බයිබල් පදේ අරගෙන මේ පුරුදු වලට සභාව පටන් ගත්තේ. යාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගේ දරුවෝ පය තබන ස්ථානය ඔවුන්ට ආශිර්වාදයක් පුරුමයක්. යෝසප් පය තබපු ස්ථානය ආශිර්වාදයක් පුරුමයක්. චෝදනා වලින් පුළුවන් අපි දකිනවා දැන් මේක අපි දකිනවා. යාදර සහෝදරයා සහෝදරිය හයවෙනි පදේ නම් කියනවා එබැවින් ඔහු තමාට තිබුණු සියල්ල යෝසප් අතට බාර දුන්නේය. තමා කන කෑම ගැන මිස තමා ළඟ තිබුණු වෙන කිසිවක් ගැන ඔහු සැලකුවේ නැත. යෝසප් වනායේ රූප සම්පන්න සෝභමාන කෙනෙක් වූයේ. ඔන්න මේ වරුවට අවුරුදු 30යි වයස. අවුරුදු 30ක් වයසයි ඔහුට. අවුරුදු 30ක හොඳ තරුණයෙක්. ඔහු ඇවිල්ලා තාමත් සෝභමානව සුදු ලිපි සඳහන් කරනවා. प्रियादर सहोदरයා සහෝදරයා හත්වෙනි පදේ නම් කියනවා මින්පසු යෝසප්ගේ ස්වාමියෝගේ භාර්යාව ඔහු කෙරේ ඇස්සෙලා මා සමග සයනය කරපන්නයි කීවාය. ඒත් ඔහු අකමැතිව තම ස්වාමියාගේ භාර්යාවට කතා කොට මාගේ ස්වාමියා වනායිගේ මා ළඟ තිබෙන කිසිවක් ගැන නොදනි. ඔහු තමා සන්තක සියල්ල මගේ අතට බාර දී තිබේ. මට වඩා උතුම් කෙනෙක් මේ ගෙයි නැත්තේය. නොබ ඔහුගේ භාර්යාව බැවින් නොබ මිස වෙන කිසිවක් මට තහනම් කරලා නැත. එයින් මම මේ මහත් දුෂ්ටකම කර දෙවියන් වහන්සේට විරුද්ධව කිසි පව් කරන්නයි ඈත කීවා. මොකද යෝසප් මේ ගෙදර තහනම් කරලා තිබුණේ තහනමකුත් නෙමෙයි. හැමතිගේ
බාර දීලා තිබුණා බහරියාවට. දැන් මේ සෝබමාන තරුණයා කරේ රාගික හැඟීමක් මේ ඇමතිගේ බහරියාවට ඇති වෙලා කුමක්ද? ඔව් ඉතින් කියනවා ඔව් සමග සායනය කරා. නමුත් යෝසප් ඇවිල්ලා ඉතාමත්ම සුචරිත ගතිගුණ ඇති මිනිහෙක්. දෙවියන් වහන්සේගේ මිනිහෙක්. දෙවියන් වහන්සේ ඔව් සමග සිටියා. ඔන්න කියනවා මට දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරන්න බෑ. අනිත් එක ස්වාමියා මට නොබව බාර දීලා නැහැ. අනික සියලු දේවල් බාර දීලා තිනවා. නොබව බාර දීලා නැහැ. නමුත් ප්‍රියාදර සහෝදරයා සහෝදරිය මේ ප්‍රතිඵලය කුමක්ද? මේ ප්‍රතිඵලය කුමක්ද? අපි සමහර විට නම් කියනවා දෙවියන් වහන්සේට බැරිද අපිව ගලව ගන්න. දෙවියන් වහන්සේට පුළුවන්. ස්වල්ප කාලයක් දුක් විඳ පසු උන්වහන්සේ තේජසට ඔසව ගනු ලබනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය ස්වල්ප කාලයක් දුක විඳින්න තියෙන්නේ. ස්වල්ප කාලයයි. නමුත් බලමු මොකද උනේ? දවසින් දවස යෝසප්ට කතා කළ නමුත් ඔව් ඈ සමග සායනය කරන්නවත් ඈ ළඟ සිටින්නවත් ඈට ඇවුම්කන් නුදුන්නෝය. තවද මේ කාලයේ දවසක් ඔව් තමාගේ වැඩ කරන පිරිස ගෙට ඇතුළු විය. ගෙදර මිනිස්සුන්ගෙන් කිසිවෙක් ඒ ඇතුලේ නොසිටියේය. ඈ ඔව්ගේ සල්ුවෙන් ඔව් අල්වා මා සමග සායනය කරන්නයි කීවාය. එවිට ඔව් තමාගේ සලුව ඇගේ අතට හැර පිටතට පලා ගියේය. ඔව් තමාගේ සලුව ඇගේ අතට හැර පිටතට පලා ගිය බව ඈ දැක ඇගේ මිනිස්සුන්ට අඬගසා බලාපල්ලා හෙතම අපිට නිඳා කරන පිණිස හේබ්‍රේ මිනිස්සෙකෝ අප වෙතට ගෙනායේ. ඔව් මා සමග සායනය කරන පිණිස මා වෙතට ආවේය. මෙන්න චෝදනාව. ප්‍රියාදර සහෝදරය සහෝදරිය මෙන්න චෝදනාව. අවංකකමේ චෝදනාව. නුඹ මේ වගේ දේවල්ට මුහුණ දීලා නැත්නම් මම මුහුණ දීලා තියෙනවා. ඒ කියන්නේ මේ වගේ දේවල් නෙමෙයි බොරු චෝදනාව වලට, නොකරපු දේවල් වලට, නොකරපු වැරදි වලට, නොකරපු ක්‍රියාවල් වලට මනුෂ්‍යෝට තරම් ඇඟිලි දික් කරලා මනුෂ්‍ය චෝදනා කරලා තිබෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ අප සමගයි. දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ මා සමග හිටගත් අවස්ථාවල්. දැන් ප්‍රියාදර සහෝදරයා සහෝදරිය ඔවුන්ට ලැබුණු චෝදනාව කුමක්ද? ඇය ඒක අනිත් පැත්තට හරවලා ඔව් කුමක්ද කරන්නේ? ඔහුගේ සෝල් පුරුෂ ඇමතියා ආපු වෙලාවෙත් මේ කතන්දරේ කිව්වා. ඇමතියා කුමක්ද කළේ? ඔව් සිරගේ. යෝසප්ගේ අවංකකම තුළ කුමක්ද සිදු වුණේ? යෝසප්ට සිදු වුණා සිරගෙදර කූරු ගමන් කරන්න. දෙවියන් වහන්සේ ඔහු සමග සිටියානේ. ඒ දෙවියන් වහන්සේට නොහැකිනේ ඔහුව ගලව ගන්න. ඒ දෙවියන් වහන්සේට බැරුවගේ ඔහුගේ නිර්දෝෂභාවය ඔප්පු කරන්න. දෙවියන් වහන්සේ කරන්නේ නැහැ. ස්වල්ප කාලයක් දුක් විඳ පසු ස්වාමීන් වහන්සේ තේජසට ඔසවනු ලබනවා. ස්වාමීන් වහන්සේ අපි උසස් කරන්න දෙවියන් වහන්සේ යම්කිසි අත්දැකීම් මාර්ග තුල අපිට ගමන් කරන්න ඉඩ දෙනවා. මේ සේවය තුල කොච්චර මම අත්දැකීම් ලැබලා තිබෙනවද? කොච්චර මිනිස්සුන්ගෙන් බදි පුංචිකම් ඉඳලා තියෙනවද? බොරු චෝදනාවල් වලට ලක් වෙලා තිබෙනවද? ප්‍රියාදර සහෝදර සහෝදරි මේ තුලින් අපිට ගමන් කරන්න සිදු වෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ සල්ප කාලයක් නොබලා දුක් විඳ පසු නොබලාව ස්ථීර කොට නොබලාව තේජසට ඔසවනු ලබනවා. යෝසප් සිදු වුණා කුමක්ද? සිරගෙදර කූරු ගණන් කරන්න. එතකොට ස්වාමීන් වහන්සේ උන් සමග නැද්ද? මෙතන ඉඳන් කියනවා වහන්සේ ඉන්නවා කියලා. නමුත් උන්වහන්සේ සිරගෙදරද යෝසප් උසස් කළා. ඒ සිරගෙදර ප්‍රධානියා දැක්කා යෝසප් සමග දෙවියන් වහන්සේ සිටින බව. ඕත් කුමක්ද කරන්නේ? ඒ තිබෙන සියලු දේවල් යෝසප්ගේ අත යටට තැබුවා. යාර සහෝදරයන් මේ සිරගෙදර එද්දි මොකද යෝසප්ට තිබුණු දීමනාව තමයි සීල තේරුම් කළ දෙන්න. සීල තේරුම් කළ දෙන්න තමයි ගිහිලා තමයි සහෝදරයෝ බව උඩ ඉරිෂා කළේ. මේ සිරගෙදරදී තවුවේ දීමනාව පාවිච්චි කළා. මොකද එතන ඇවිල්ලා හිටියා රජුට පූප සාධනසා මිදුෂ පිළිගන්වන්නා වූ නායකෝ දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාගේ වරදක් නිසා රජතුමා කුමක්ද කරන්නේ? ඔවුන් සිරගෙයි දැම්මා.
ඔවුන් සීන දෙකක් දැක්කා. මේ සීන දෙක ඇවිල්ලා යෝසප් තෝරලා දුන්නා. යෝසප් නම් කිව්වා මොකද පූපසාලන්නව මරණ බව යෝසප් සීනේ තේරුම් කරලා දුන්නා. නමුත් ඒ මුද්‍රික පානේ පිළිගන්වන මනුෂ්‍යර නැවතත් ඒ තනුතුර දෙන බව යෝසප් ඒ සීනේ තේරුම් කරලා දීමෙන් කිව්වා. උන්ට කිව්වා නුඹ ගියාම මා ගැන සී කරන්න. රජතුමාට මා ගැන කියන්න මම නිර්දෝෂයි මේ සිරගෙදර සිටින්නේ. නමුත් ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය ඔව් ගියා ඒක අමතක කරලා දැම්මා. අද මිනිස්සුනේ අද මිනිස්සුනේ මනුෂ්‍ය කොච්චර දේවල් අපිට කියලා තියෙනවද? අනේ අපි මේ දේ කරනවා අපි මේ දේ කරනවා අපි කවදාකවත් දාලා යන්නේ නැහැ. අයියෝ කොච්චර දේවල් කියලා මට ගොඩාක් පොරොන්දු මිනිස්සු කියලා කියනවා. අද ඒගොල්ලන් නැහැ. ඒගොල්ලන් නැහැ. ඒගොල්ලන් පොරොන්දු දෙන්නවත් නැහැ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය දැන් මොකක්ද උනායි කියලා කියන්නේ? දැන් සීන තේරුම් කළා දුන්නා. මේ මිනිස්සු ගියා එක්කෙනෙක් මරු ලැබුවා. නමුත් මුද්‍රක පානේ පිළිගන්වන මිනිස්යාට නැවත රැකියාව දුන්නා. ඕ යෝසප් සීකලේ නෑ. නමුත් පසුව උට සිදු වුණා යෝසප් සීකරන අවස්ථාවක් ආවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරී දෙවියන් වහන්සේ යෝසප් තුල උන්වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කළා. රජතුමා දෙකපු හීනකුත් තේරුම් කරලා දීලා පස්සේ කියවල බලන්න. යෝසප් මිස්ර දේශයේ අධිපතියා කළා. ස්වල්ප කාලක් දුක් විඳ පසු උන්වහන්සේ තේජසට ඔසවනු ලබනවා. නුඹ රැකියාව කරන ස්ථානයේ නුඹ මදි පුංචිකම් ලබනවා වෙන්න පුළුවන්. නුඹ නිවසේ මදි පුංචිකම් ලබනවා වෙන්න පුළුවන්. නුඹ ගමේ මදි පුංචිකම් ලබනවා වෙන්න පුළුවන්. නුඹ ඇසුරු කරන මිනිස්සු අතර නුඹ මදි පුංචිකම් ලබනවා වෙන්න පුළුවන්. නුඹ දෙවියන් වහන්සේගේ මිනිසෙක් නම් නුඹ දෙවියන් වහන්සේ තේජසට කැදවනු ලැබූ කෙනෙක් නම් නුඹ ඒ ගැන දුක් වෙන්න එපා. ඒක තමයි නුඹගේ ජීවිතයේ ආශිර්වාදයේ මුල. මනුෂ්‍ය අපිව කොංගන්න එක තමයි අපේ ආශිර්වාදයේ මුල. මනුෂ්‍ය අපිට පුරු චෝදනා දෝෂාරෝපණය කරන එක තමයි අපේ චරිත ඝාතනය කරන එක තමයි අපේ ආශිර්වාදේ පටන් ගන්න. දාවිද් රජතුමා දැන් ඔව් සිංහාසනේ සිංහාසන ආරූඪ වෙලා සිටින්දී සෞර්ය වංශ මිනිස්සු ඔහුගේ නම සිමේ දාවිද්ට බනිනවා. රජතුමාට බනිනවා. දුර්ජන මිනිසයා මිනිමරුවා. ප්‍රියාදර සහෝදරනි රජතුමාට බනිනවා. නමුත් රජතුමා ළඟ හිටම ඇමති නම් කියනවා රජතුමනි මට අවසර දෙන්න. බයිබලයේ එහෙම කියලා තියෙනවා. මේ මර බල්ලට පාඩමක් උගන්වන්න. නමුත් දාවිද් මොනවද කියන්නේ? දාවිද් කියනවා කමක් නැහැ සිමේ බැලපොදී දෙවියන් වහන්සේ කියලා ඇති සිමේට දාවිද්ට බනින්න කියලා. ඔව් ඒ කරන දේ ඇවිල්ලා ඔව් මට ආශිර්වාද එකතු කරනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය ඒකයි යේසුස් වහන්සේ දැන් කිව්වේ නුඹලාට නින්දා කොට අපහාස කොට අගුණ බොරු කියන කල නුඹලා ආශිර්වාද ලද්දෝය නටන්න ප්‍රීති වෙන්න ස්වර්ගයේ නුඹලාගේ ප්‍රීතිය මහත්ය. නටන්න ප්‍රීති වෙන්න ස්වර්ගයේ නුඹලාගේ ප්‍රීතිය මහත්ය. දාවිද් කියන කමක් නැහැ. සිමේ බැලපුදින් දෙවියන් වහන්සේ කියලා ඇති සිමේට දාවිද්ට බනින්න කියලා. ඔව් කරන්නේ කුමක්ද? මට ආශිර්වාද එකතු කරන එකයි. අපි දකිනවා ඊට පස්සේ සිමේගේ ජීවිතේ සිදු වෙච්ච දේ. ඒ නිසා ස්වල්ප කාලයක් දුක් විඳ පසු උන්වහන්සේ තේජසට ඔසවනු ලබනවා. අපි අසරණ වෙන්නේ නැහැ. අපි අසරණ කරන්නේ උන්වහන්සේ කැඳෙන්නේ. මිනිස්සු අපිට මදි පුංචිකම් කරපොදින්, අපිව එපා කරපොදින්, අපිව කොන් කරපොදින්, කැලෑපත්තර ගහපොදින්, අපේ චරිත විනාශ කරපොදින් ස්වාමින් වහන්සේ අපේ පක්ෂ සිටිනසේක් නම් අපි බිය වෙන්නේ නැහැ. අපි ස්වාමින් වහන්සේ සමග හිට ගන්න පුළුවන්කම තියෙනවා නම් දෙවියන් වහන්සේ දිනේ සර්ව සාක්ෂියක් තියෙනවා නම් ස්වාමින් වහන්සේ අපේ පක්ෂ නම් අපිට මොනවා කිව්වත් අපිට ප්‍රශ්නයක් නෑ. ඒකයි කරන්නේ කුමක්ද? අපිට ආශිර්වාද එකතු කරන එකයි. මේ යෝසප්ගේ චරිතවල අපි දකින්නේ ඒකයි. යෝසප්ට ආශිර්වාද එකතු කළා. ස්වල්ප කාලයක් දුක් විඳ පසු ස්ථිර කොට තේජසට
ඔසවනු ලබනවා. මේ උතුම් උදෑසන දෙවියන් වහන්සේ සියල්ලන්ට ආශිර්වාද කරන සේවා. අපි නැගිටිමු. හාලෙලූයා. ස්තුති වේවා දෙවියන් වහන්සේ. ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. ගෞරවය වේවා දෙවියන් වහන්සේ. මහිමය වේවා දෙවියන් වහන්සේ. ප්‍රියාණනි ඔබගේ වචන ගැන ස්තුතියි. වචන හැම කෙනෙකුම සිත තුළ පළදරන්න සාස්වන්න. නුඹ මෙනෙහි කරන්න. නුඹ මදි පුංචි කම්බලට ලක් වෙලා මේ වන විදිහට සිටිනවා වෙන්න පුළුවන්. මදි පුංචි කම්බලට ලක් වෙච්ච අවස්ථාවල් මෙනෙහි කරලා බලන්න. ස්වාමින් වහන්සේ ඔබ සමග සිටගත්තු අවස්ථාවල් මෙනෙහි කරලා බලන්න. මම පෙරේදා මම බයිසිකල් එකේ එනවා. මම දැන් බදාදා මම මේ දෙක කිව්වා. බදාදා. මම ගියා අපේ පල්ලියට ආපු කෙනෙක්. ඒගොල්ලන් මාළු ලෑල්ලක් දාලා තියෙනවා. ඉතින් මම ඒකට යාඥා කරන්න ගියාම කිව්වා ඉදිරියට පල්ලියට එන්න අමාරුයි. ඉතින් තමයි බිස්නස් තියෙන්නේ. මම ඉතින් උන්ට කාරණා පැහැදිලි කරලා දුන්නා. මම කිව්වා සබත් දවසේ ඇවිල්ලා නමස්කාර දවසේ ඇවිල්ලා දෙවියන් වහන්සේට කළගුණ සලකන්න එන දවසක්. දෙවියන් වහන්සේට කළගුණ සලකන්න බැරි නම් නුඹට සුද්ධ සබත් දවසක් පවත්වන්න බෑ. නුඹ දෙවියන් වහන්සේගේ ආශිර්වාද වලට ආගන්තුක වෙයි. මම ඊට පස්සේ මම උන්ට යාඥා කළා ඔක්කොම කළා උන්ට ආශිර්වාද කළා මම ආවා. මට දෙවියන් වහන්සේ මට හොඳට මේ කනට හැවුණා. මට කන්ට කරලා කියනවා වගේ මට හැවුණා. මට ඒක නිකන් හීනයක් වගේ. බයිසිකලේ මම එනවා. දෙවියන් වහන්සේ මට ඉඳන් කිව්වා මම අධිකාරි බලය දීලා තියෙනවා රෝගීන් සුව කරන්න, මලෝ නැකිටවන්න, සෝවාධර්මයට අන කරන්න. මේ හැම දෙයකටම අධිකාරි බලය දීලා තියෙනවා. නමුත් මගේ වචන වෙනස් කරන්න කිසිම දාසයෙකුට අධිකාරි බලයක් දීලා නැහැ. දෙවියන් වහන්සේ මට පැහැදිලිව ඉඳන් කිව්වා ඔයාට දීලා තියෙනවා ආචාර්යමත් දේවල් කරන්න ආලේපේ දීලා තියෙනවා අධිකාරි බලය දීලා තියෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ වෙනස් කරන්න අධිකාරි බලය දීලා නැහැ. ඒ කිව්වේ මොකද්ද? දෙවියන් වහන්සේ එතන කිව්වේ උන්වහන්සේ කිව්වේ කුමක්ද? උන්වහන්සේ කිව්වේ ඒ සබත් දවසේ යම් කිසි කෙනෙක් කියනවා නම් මට මේ හේතු නිසා දේවස්ථානට එන්න බෑ කියලා අපිට ඒකට නිදහසට කාරණා කියන්න බෑ. ඔව් ඔයාලට ආර්ථික අපහසුතාවයන් තියෙනවනේ. ඒ ආර්ථික ප්‍රශ්න නිසා මොනවා කරන්නද? එන රැකියාවක් කරන්නකො රැකියාවක් කරලා හම්බ කරගන්න කියලා අපිට කියන්න බෑ. මොකද වචනේ ලියලා තියෙනවා ඒ දවස උන්වහන්සේගේ ඒ දවස උන්වහන්සේට දෙන්න කියලා. ඒ දවස කඩ කරන්න කියලා කියන්න අපිට අධිකාරි බලයක් දීලා නැහැ. ඒකයි ඊතෝපදේශ පොතේ 30 වෙනි පරිච්ඡේදයෙන් කියන්නේ දෙවියන් වහන්සේගේ වචන කිසිවක් එකතු කරන්නත් එපා, අඩු කරන්නත් එපා. අඩු කරනවා කියලා කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ ලියලා තියෙන දේ අපි ඉඳන් කරා කමක් නැහැ ඒ දේ කරන්න. ඒ නිසා ප්‍රියාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේට පැහැදිලිව කියපු දේ තමයි නුඹට රෝගීන් සුව කරන්න, මලුන් නැගිටවන්න, සෝභාධර්මයට අන කරන්න, සෝභාධර්මයේ වෙනස්කම් සිදු කරන්න නුඹට අධිකාරි බලය දීලා තියෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ වචනය එක ඇලපිල්ලක්වත් වෙනස් කරන්න කිසිම කෙනෙකුට අධිකාරි බලයක් දීලා නැහැ. ඒ නිසා ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි ස්වාමීන් වහන්සේගේ වචනය අපි නිසි ලෙස අපි ඉෂ්ට කළ යුතුයි. උන්වහන්සේ මේ ලියවිල්ලේ යමක් ලිව්වද ඒ ලියවිල්ලේ ඒ ආකාරමයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. පෞල් ජීවිතය ගැන උන්වහන්සේ දීලා තියෙනවා ජීවත් වෙන්න ඕන ආකාරය. දරුවන්ට දීලා තියෙනවා ජීවත් වෙන්න ඕන ආකාරය. රැකියාව කරද්දී ස්වාමිවරුන්ට කීකරුව ජීවත් වෙන්න ඕන ආකාරය. රටේ නායකයන්ට අපි කීකරුව ජීවත් වෙන්න ආකාරය බයිබලයේ ලියලා තියෙනවා. මේ දේවල් කඩ කරනවා නම් අපි දෙවියන් වහන්සේගේ වචනය අපි උල්ලංඝනය කරනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය ඒකට වචනෙට එකතු කරන්න බෑ, අඩු කරන්නත් බෑ. මේක ලියා තිබෙන ආකාරයට අපි ජීවත් වෙන්න යුතුයි. ස්වාමීනි ඔබගේ වචනය හැම කෙනෙක්ම සිත් තුළ පරදල්ලා ඒ අනුව ජීවත් වෙන ගමන් කරන්න කරුණාව අනුග්‍රහය තුන මැනව ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හොඳයි. සම්මාදම් තුතිපන්තු එකතු කරන්න. අපි ආඥා කළා අපි දේමේ අවසන් කරන්න. හාලෙලූයා. අපි බොහෝ ප්‍රවේශම් විය යුතුයි. දෙවියන් වහන්සේගේ කාරණාවලදී අපි ගොඩාක් ප්‍රවේශම් විය යුතුයි. අපි සමහර වෙලාවට අපි හිතන්නේ නැති පැති
ලියවිලි තුල තිබෙනවා. එනිසා ප්‍රියාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගේ වචන කිසිවක් එකතු කරන්නත් එපා. කිසිවකින් අඩු කරන්නත් එපා. මුළු වචනය අපි පිළිපැදීම තමයි ආශිර්වාදය. සමාදන් තුටුපදු එකතු කරන්න අපි ආඥා කළා දේමය අවසන් කරමු. හාලෙලූයා. ස්තුති වේවා දෙවියන් වහන්සේ. දේශය වෙනුවෙන් මොරදසමින් මේ තත්ත්වයන් වෙනස් කරන්න හැම කෙනෙකුටම ඔබගේ කරුණාව දුන්න මැනව දෙවියන් වහන්සේ. අපේ දේශය සුව කළ මැනව. අපේ දේශය ස්වාමීන් වහන්සේම ජන කොටසකටම ස්වාමී යහපත්ව ජීවත් වෙන්න වටා පිටාව වහන්සේ හැදුව මැනව. ස්වාමීන් වහන්සේගේ වචනය අසා නැති සෙනග වෙතට ස්වාමී ගම්මාන වෙතට ස්වාමිනී යන පිණිස ස්වාමීන් වහන්සේ සුභාරංචි ගෙන යන පිණිස ඔබගේ දේවදාස දාසින් ඔබ වහන්සේ පාවිච්චි කළ මැනව. ස්වාමීනි මේ COVID-19 ස්වාමීනි බාධාවක් ඒ බාධාව ඉවත් කරලා ස්වාමීනි ඒ ගම් නියම් ගම් වලට යන්න මනුෂ්‍ය අතරට යන්න ගිහිල්ලා වහන්සේගේ සුභාරංචි කියන්න මේ COVID-19 වසංගතය මුළු ලෝකෙම ඔබ වහන්සේ ඉවත් කරන්න. මන්ද ස්වාමීනි ඔබ වහන්සේ අපිව කැදෙන්නේ පොළොව මුළුල්ලේ ඔබට සාක්ෂිකාරයන් වන පිණිසයි. එනිසා දයාවන්ත පියාණෙනි බාධක ඉවත් කරන්න අපේ දේශය සුව කරන්න ලෝකෙ සුව කරන්න අද ඔබ වෙතට ආපු කාවක්වත් ඔබ වහන්සේ ඉස්සතින් යවන්න එපා. අද ඔබ වෙතට ආපු හැම කෙනෙකුටම ආශිර්වාද කරන්න. ස්වාමීනි අද යමෙක් රෝගීව සිටිනවා නම් දැන් වහන්සේගේ දේව ගෘහයෙන් පිටව යන්න ප්‍රථමයෙන් ස්වාමීනි ඔවුන්ට වහන්සේගේ නිරෝගී සුවය දෙන්න. ඒ හැම රෝගියෙකුටම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැන් මේ රෝගවලට තරවටු කරලා අන කරනවා. ඒ ශරීර වලින් මේ රෝගී ඉවත් වෙන්න. ස්වාමීනි ඔබගේ දේව ගෘහයෙන් පිටව යන්න ප්‍රථමයෙන් රෝගීව සිටින හැම කෙනෙක්වම ස්වාමීනි සුවපත් කරමින් නිරෝගීභාවයට පත් කරන්න. අද උදෑසන යමෙක් ප්‍රශ්න කරදර ගැටලු අමාරු කන්දලින් ස්වාමීනි බලාපොරොත්තු නැතිකමින් පීඩා විඳිනවද දැන් ඕක ආශිර්වාද කරලා ඒ ප්‍රශ්න කරදර ගැටලු අමාරු බව ඉවත් කරලා සුද්ධාත්ම දිවිනේ ඔබ සැනසුව මැනව. ස්වාමීනි අන්තර්ජාලය අප සමග සහභාගී වෙලා සිටිනා හැම කෙනෙක්ම වහන්සේට බාර දෙනවා. ඔවුන් නම් වශයෙන් කීවට ඔබ වහන්සේ හැම කෙනෙක්ම දන්නවා හඳුනනවා. ස්වාමිනී ඔබ වහන්සේ උන් ආශිර්වාද කළ මැනව ඔවුන්ගේ අවශ්‍යතා සපුරා දුව මැනව ඔවුන්ගේ ලෙඩ රෝග සුව කළ මැනව ස්වාමී විශේෂයෙන් ඔබ වහන්සේට මේ මොහොතේදී මේ හැම කෙනෙක්ම බාර දීලා යාඥා කරනවා. රෝගී සිටින හැම කෙනෙක්ම ස්වාමිනී ඔබගේ නිරෝගී භාවයට ඔබ වහන්සේ පත් කළ මැනව ඔවුන් ආශිර්වාද කළ මැනව. පියාණෙනි දැන් ඔබ වහන්සේගේ දරුවෝ දුන්නෝ සම්මාදම් තුතිපදුරු දසෙන් කඩස්සකට බාර දෙනවා. දුන්නෝ සියල්ලන්ට ස්වර්ගයේ කවුරුහරි ආශිර්වාද කළ මැනව දුන්නාට වඩා ලැබෙන්න දස දහස් ගුණ ලක්ෂ ගුණ කෝටි ගුණ ලැබෙන්න ආශිර්වාද කළ මැනව. ස්වාමිනී ඒ මුදල් ඔබ වහන්සේගේ රාජ්‍යයේ ගෞරවය පිණිස ඔබ වහන්සේගේ නාමයේ මහිමය පිණිස පාවිච්චි කරන සියල්ලන්ට මඟ පෙන්වූ මැනව. දයාවන්ත ආදරවන්ත ස්වාමිනී අද ඇසු වචන මේ ස්ථානයේ දාලා යන්න නෙමෙයි කලින් අසල එක්ක කරන්න නෙමෙයි ස්වාමිනී ස්වල්ප කාලක් දුක් විඳපතු ස්ථීර කොට තේජසල ඔසවනු ලබන බව වහන්සේගේ ලියවිල තුල වහන්සේ පොරොන්දු වුණා. ස්වාමිනී ස්ථීර කොට තේජසට හැම කෙනෙක්ම අද උදෑසන වචනේ කර්ම කොටගෙන ඔසවනු ලැබුව මැනව දෙවියන් වහන්සේ. දැන් ඔබ සෙනග නිවස් බලා යනවා. ඔවුන් ආරක්ෂිතව ගෙන යන්න. ඔවුන්ගේ ඉදිරියේ දෙපසින් පිටිපසින් සිටින්න සම්පූර්ණ ගමන ආරක්ෂාව ඔවුන්ට දෙන්න. මාර්ගයේදී හැම කෙනෙක්ම ආරක්ෂා කරන්න. දුර බැහැරව සිට පැමිණි අයට කල්ද වේලාවල ගෙවල් වලට යන්න වාහන පාස්කම් සපයලා දෙන්න. පියාණෙනි දැන් ඔබගේ හස්තයට බාරයි. විශේෂයෙන් සභාවේ සියලු කුඩා දරුවන් වහන්සේට බාර දෙනවා. ස්වාමීන් අපේ කුඩා දියණිය වහන්සේට බාර දෙනවා. ශෛලිව ස්වාමිනී ඇය ඒ බඩේ වේදනාවෙන් ස්වාමීන් වහන්සේ සිටිනවා. අනේ ඥානිනේ දැන් ඇයව සම්පූර්ණ සුව කළ මැනව ඒ බඩේ තිබෙන අජීර්ණය ඒ බඩේ තිබෙන ස්වාමී කැක්කුම ස්වාමීනි දැන් සම්පූර්ණ වහන්සේ ඉවත් කරලා ස්වාමිනිය වහන්සේගේ සුවය ඒ කුඩා ශෛලිව වහන්සේ දුන මැනව ඒ දරුවන් වින කරන ඒ රෝගය ඒ වේදනාව බඩේ කැක්කුම අජීර්ණය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දැන් ඉවත් වෙන්නට කරනවා.
අනේ දැන් මේ සියල්ල ඔබට බාරයි. සියල්ල ඇසු නිසා ඔබට ස්තුතියි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. දැන් අපගේ පියු දෙවියන් වහන්සේගේ කරුණාව පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමින ප්‍රේමය ශුද්ධාත්මයන් වහන්සේගේ ආරක්ෂාවත් සහභාගීකම ක්‍රිස්තුස් වහන්සේගේ දෙවිනි ඊව දක්වා අප සියල්ලන් සමගම පවතිවා. ආමෙන්. රාජ්‍යද බලයද මහිමයද සදාකාලෙන් සදාකාලෙට අපගේ එකම දෙවි ස්වාමින් වහන්සේටම සියලු දෙනාටම ජෙස්පීටයි අන්තර්ජාලයේ සිටින සියලුම දෙනාට දෙවියන් වහන්සේ බොහෝ කොට ආශිර්වාද කරනවා. හැම කෙනෙකුටම ජෙස්පීටයි